දරුවනේ අපි දැන් රචනා ප්‍රශ්න පත්‍රයට තමයි යොමු වෙන්න යන්නේ. දැන් මේ රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටසේ 5 වෙනි ප්‍රශ්නය ඔබට සංඛ්‍යානය හා සම්බන්ධ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම මේ සංඛ්‍යානය හා සම්බන්ධ ගැටලුවකදී ඔබට කැල්කියුලේටර් එක පාවිච්චි කිරීමේ අයිතිය තියෙන නිසා ඊටාම නිර්වද්‍ය ආකාරයට ගණනය කිරීම දෙපාරක්වත් කරලා බලන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ ප්‍රශ්නයේදී ඔබ මම කියන ක්‍රමවේදයන් නිසි පරිදි අනුගමනය කරනවා නම් මම හිතන්නේ ඔබට ඉතා ඉහළ ලකුණු සංඛ්‍යාවකට යාමේ හැකියාවක් තියෙනවා. සිසුන් 20 දෙනෙකු ගණිත පරීක්ෂණයකින් ලබාගත් ලකුණු පහත දැක්වේ. මෙහි පළමු දෙවන සහ තෙවන චතුර්ථක ගණනය කරන්න. දැන් පුතේ මේ ලකුණු 20 තියෙන්නේ ආරෝහණ පිළිවෙලටද නැද්ද? නෑ ආරෝහණ පිළිවෙලට නෙමෙයි තියෙන්නේ. අපි බලන් ගියොත් මේකේ කුඩාම ඉලක්කම 15 නේ. රයිට් මම 15 ගන්නවා මුලින්ම. 15 ගන්නවා. ඊට පස්සේ 15ට පස්සේ තියෙන්නේ 20. 20 ඒවා 1යි 2යි 3ක් තියෙනවා මේ. 20 ඒවා 3ක් තියෙනවා. විස්සේවා 3ක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා 25 ඒවා. 1යි 2යි 25 ඒවා 2යි. විසිපහේව දෙකයි. ඊට පස්සේ 30 ඒවා 30 ඒවා දෙකයි තිබ්බේ. එහෙනම් මම මේ පැත්තට දානවා 30 ඒවා දෙකක්. 30 ඊට පස්සේ තියෙනවට 35 ඒවා 1 35 ඒවා එකයි තියෙන්නේ. මම ඒක යටින් ලියන්නම් වෙනම 35 මේ ටික මම තඩි පෙළියට ගන්නවා 35 40 ඒවා 1යි 40 ඒවා 1යි තියෙන්නේ. 40 ඒවා 1යි 45 ඒවා 1යි 45 ඒවා 1යි 50 ඒවා 1යි 50 ඒවා 1යි 55 ඒවා මේ දෙක විතරයි වගේ පේන්නේ. 55 ඒවා 2යි 55 ඒවා 2යි 60 ඒවා 1යි 60 ඒවා 1යි ඒක මම ඊළඟ ප්‍රේලී ලියන්න 60 ඒවා 1යි 65 ඒවා 1යි 65 ඒවා 1යි 70 ඒවා 1යි 75 ඒවා 1යි 75 ඊට පස්සේ තියෙන්නේ 80
82 බලමු ඉලක්ක 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 එහෙනම් ඉලක්කම් 20 හරි දරුවනි මේ ආරෝහණ පිළිවෙලට ලියද්දී ඔබ ගොඩක් වෙලාවට හොඳයි පැන්සලක් අරගෙන මේවා කපා යන්න පුළුවන් නම් right දැන් මම මේ ටික තනි ලයින් එකකට හදා ගන්න හදන්නේ චුට්ටක් මම කුඩා කරගන්නවා right මේ ටික තමයි ඉලක්කම් විදිහට තියෙන්නේ right දැන් මම ගත්තොත් එහෙම මෙතන ඉලක්කම් 20ක් තියෙනවා නේද මෙතන ඉලක්කම් 20ක් තියෙනවා මට අවශ්‍ය වෙනවා පළවෙනි චතුර්ථකය පුතේ පළවෙනි චතුර්ථකය කියන්නේ දත්ත 20 නම් Q1 සමානයි 4න් 1යි n ධන 1 වෙනි සංඛ්‍යාව Q2 සමානයි 4න් 2යි n ධන 1 වෙනි සංඛ්‍යාව වෙනි සංඛ්‍යාව එහෙම නේද Q කියන්නේ Q1 කියන්නේ පළවෙනි චතුර්ථකය කියලා කියන්නේ පුතේ 4න් 1යි n ධන 1 වෙනි සංඛ්‍යාව දෙවෙනි චතුර්ථකය කියලා කියන්නේ 4න් 2යි n ධන 1 වෙනි සංඛ්‍යාව Q3 කියන්නේ 4න් 3යි n ධන 1 වෙනි සංඛ්‍යාව 4න් 1යි n ධන 1 එහෙම නෙවෙයි ඈ n ධන 1 වෙනි සංඛ්‍යාව එහෙනම් අපි ගත්තොත් එහෙම මෙතන දත්ත ටික මම Q1 හොයන්න ගියොත් එහෙම 4න් 1යි n ධන 1 වෙනි සංඛ්‍යාවනේ Q1 සමානයි 4න් 1යි n ධන 1 වෙනි අගය 4න් 1යි n කියන්නේ 20 ධන 1 ඒ කියන්නේ 21 බෙදනවා අපි 4 අපි ගත්තොත් එහෙම 21 4න් බෙදලා බලන්න අපිට ලැබෙනවා 21 4න් බෙදුවොත් එහෙම අවශ්‍ය නම් බෙදලා බලන්න 5.25 වෙනි සංඛ්‍යාව කියලා. හරි. 21 බෙදන්න 4න් 5.25 වෙනි සංඛ්‍යාව. මේක මනෝමයෙන් ඔබට පුළුවන් වෙන්න ඕනේ. 2.5 එහෙම නෙමෙයි Q1 කියන්නේ 5.25 වෙනි සංඛ්‍යාව. වෙනි සංඛ්‍යාව. මේ Q1. එහෙනම් Q2 කියන්නේ පුතේ 4න් 2යි n ධන 1 වෙනි සංඛ්‍යාව 4න් 2යි කියන්නේ 2න් 1යි n කියන්නේ 20 ධන 1 වෙනි සංඛ්‍යාව Q2යි. එතකොට අපි ගත්තොත් එහෙම භාගයයි 20 ධන 1යි කියන්නේ 21යි 21 දින 10.5යි. 20 10න් බෙදුවම 2යි 1 2න් බෙදුවම 10.5 වෙනි සංඛ්‍යාව. මේක ඔබ හදලා පෙන්නන්න ඕනේ. පැහැදිලිද?
Q3 සමානයි 4න් 3යි n ධන 1 වෙනි සංඛ්‍යාව. එහෙමනම් 4න් 3යි n කියන්නේ 20 ධන 1 වෙනි සංඛ්‍යාව. එන අපිට එනවා 21යි 21යි 21 4ෙන් බෙදුවා 5.25යි 5.25 3ක් කියන්නේ 15.75 වෙනි සංඛ්‍යාව. පැහැදිලිද? Q3. එහෙනම් අපිට ආවා හොඳට බලා ගන්න Q1 කියන්නේ 5.25 වෙනි සංඛ්‍යාව. Q2 කියන්නේ 10.5 වෙනි සංඛ්‍යාව. ඒ වගේම Q3 කියන්නේ 15.75 වෙනි සංඛ්‍යාව. එමනම් බලමු මෙන්න මෙතනට ගිහිල්ලා මෙතන දරුවනේ මේ සංඛ්‍යා ටික තියෙනවා. පළවෙනි සංඛ්‍යාව 2 3 4 5. එහෙනම් මම මෙතන දාන්නම් ඊතලයක් දාලා 1 2 මම රතු පාටෙන් දාන්නම් 1 2 3 4 5 වෙනි සංඛ්‍යාව. මේක 5 වෙනි සංඛ්‍යාව. එතකොට 5.25 වෙනි සංඛ්‍යාව කියන්නේ 5.25 කියලා කියන්නේ දරුවනේ මේ 5.25 වෙනි සංඛ්‍යාව. 5ට වැඩිය වැඩි 6ට වැඩිය අඩුයි. මේ 5.25 කියලා කියන්නේ 5ට වැඩි 6ට අඩුයි. 5ට වැඩි 6ට අඩුයි නම් අපි කියන මොකක් කියලාද 5. ඔව්. එතන අපි ගත්තොත් එහෙම මෙන්න මේක 5 වෙනි සංඛ්‍යාව. 5 වෙනි සංඛ්‍යාව. මෙන්න මේක 5 වෙනි සංඛ්‍යාව. ඒ වගේම මේ තියෙන්නේ අපි ගත්තොත් මේ තියෙන්නේ 6 වෙනි සංඛ්‍යාව. මට හොයන්න අවශ්‍ය වෙන්නේ පළවෙනි චතුර්ථකය කියන්නේ 5.25 වෙනි සංඛ්‍යාව. Q1 සමානයි 5.25 වෙනි සංඛ්‍යාව. එහෙනම් මේකේ 5 වෙනි අගය කියන්නේ දරුවෝ බලන්න මේ 5 වෙනි අගය කියන්නේ මෙන්න මේ 25 මේ 5 වෙනි අගය කියන්නේ මෙන්න මේ 25. එහෙනම් මම ලියනවා 5 වෙනි අගය කීයද 25යි 5.25 කියන්නේ මීට වැඩි ගාණක් නේ. මීට වැඩිය වැඩි ගාණක් 5.25 කියන්නේ මීට වැඩිය වැඩි ගාණක් නේද? රයිට්. එහෙනම් මම ගන්නවා මෙන්න මේ දෙන්නගේ වෙනසින් රයිට්. දැන් මට 0.25 නේ. මෙන්න මේ දෙන්නගේ වෙනසින් මේ 5ට වැඩිය වැඩි 6ට වැඩිය අඩුයි. එහෙනම් මෙන්න මේ දෙන්නගේ වෙනසින් 0.25. එහෙනම් මම ගන්නවා මේ දෙන්නගේ වෙනසින් 0.25ක්. එහෙනම් මේ දෙන්නගේ වෙනස වෙන්නේ 6 වෙනියකින් අඩු කරනවා 5 වෙනියක්. 25න් අඩු කරනවා 25ක්. මේ දෙන්නගේ වෙනසින් 0.25. එහෙනම් 25 ධන මේකේ සුළු කරාම බිඳුව වැඩි කිරීම 0.25යි. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන් බිඳුවයි 25යි. Q1 සමානයි 25යි. පැහැදිලි මං හිතන්නේ ගන්න එක. රයිට්. එතකොට Q2 කියන සංඛ්‍යාව ගත්තොත් Q2 කියන කෙනා ගත්තොත් එහෙම අපි හෙව්වා ගණනය කරා Q2 කියලා කියන්නේ 10.5 වෙනි සංඛ්‍යාව. ඒ කියන්නේ 10 වෙනි 10.5යි කියන්නේ 10ට වැඩිය වැඩි අගයක්. ඒ කියන්නේ 10 වෙනි සංඛ්‍යාවට වැඩිය වැඩි අගයක් 11 වෙනි සංඛ්‍යාවට වැඩිය අඩු අගයක්. මේ 10 වෙනි සංඛ්‍යාවට වැඩිය වැඩි අගයක් 11 වෙනි සංඛ්‍යාවට වැඩිය අඩු අගයක් නේද? 10.5 වෙනි සංඛ්‍යාව කියන්නේ මේ මීට වැඩිය වැඩි අගයක් මේකට වැඩිය අඩු අගයක් නේද? රයිට්. එහෙනම් මම මෙන්න මෙතනින් ගන්නවා 10.5. ඒ කියන්නේ
ඔන්න මේක 6 වෙනි සංඛ්‍යාව 7 8 9 10. මෙන්න මේක. මේක 6 7 8 9 10 වෙනි සංඛ්‍යාව. මේක 10 වෙනි සංඛ්‍යාව. මෙහෙම දාන්න. 10 වෙනි සංඛ්‍යාව. එහෙනම් මෙන්න මේක 11 වෙනි සංඛ්‍යාව. හරි. දැන් මේ තියෙන්නේ දැන් මට මේ කෑල්ලේ වැඩක් නැහැ. ඒ සබට මම මේ ටික පෙන්වන්න යන්නේ නැහැ. මෙතන මේ පැත්ත දැන් වැඩක් නැහැ අපිට. රයිට්. මේ තියෙන්නේ 10 වෙනි සංඛ්‍යාව. මේක 10 වෙනි සංඛ්‍යාව. මේ තියෙන්නේ 11 වෙනි සංඛ්‍යාව. මේක 10 වෙනි සංඛ්‍යාව මේක 11 වෙනි සංඛ්‍යාව. එහෙනම් මේක 10 වෙනි සංඛ්‍යාව කියන්නේ රයිට් Q2 සමානයි 10.5 වෙනි සංඛ්‍යාව. එහෙනම් මේක 10 වෙනි සංඛ්‍යාව කියන්නේ 40යි මේ. මෙන්න මේ 10 වෙනි සංඛ්‍යාව කියන්නේ පුතේ මේ 10 වෙනි සංඛ්‍යාව කියන්නේ 40යි. ධන මේ දෙන්නගේ වෙනසින් 45යි 40 වෙනස තියෙනවානේ. මෙන්න මේ දෙන්නගේ වෙනසින් මම 0.5ක් ගන්නවා. හරි 10 වෙනි සංඛ්‍යාව කියන්නේ 40යි මේකට එකතු වෙන්න ඕනේ 10 වෙනි සංඛ්‍යාවත් 11 වෙනි සංඛ්‍යාවත් අතර වෙනසින් 0.5. එහෙනම් මේ දෙන්නගේ වෙනස කියන්නේ 45න් 40ක් කියන්නේ කීයද මේ? 45න් අඩු කරනවා අපි 40ක් මේ තියෙන්නේ 10.5 කියන්නේ 10ට වැඩිය ලොකුයි 11ට වැඩිය අඩුයි. මේ දෙන්න අතර වෙනසින් 0.5ක් යනවා. එතකොට 40 ධන 0.5 වැඩි කිරීම 5යි 40 ධන මේ අතර වෙනස 5යි. ඒ කියන්නේ අපිට 40 ධන 2.5යි Q2 සමානයි 42.5යි 42.5යි Q2 කියලා අපි කියන්නේ. පැහැදිලිද? රයිට්. එතකොට අපි ඊළඟට යම් බලන්න දැන් මෙතන Q2ත් ගණනය කරලා ඉවරයි අපි. රයිට්. Q3 අපි ගත්තොත් එහෙම මේ Q3 ගියගේ හොයන්න Q3 ගියගේ අපිට එනවා 15.75. Q3 ගියගේ 15.75. එතකොට අපි ගත්තොත් එහෙම 15.75 15 වෙනි සංඛ්‍යාව. අපි මෙතන ඉලක්ක හඳිමු. පාලොස්වෙනි සංඛ්‍යාව. 12 13 14 15 මේක 16 17 18 19 විතරනේ. මේක 15 වෙනි සංඛ්‍යාව. මේක 16 වෙනි සංඛ්‍යාව. එතකොට Q3 කියන කෙනා අපි දන්නවා Q3 ගියාවේ දැන් මේ ටිකේ වැඩක් නැහැ. මෙතන මෙහාට වැඩක් නැහැ අපිට. Q3 අපිට ආවේ 15.75 වෙනි සංඛ්‍යාව. 15.75 වෙනි සංඛ්‍යාව. එතකොට මේකේ 15 වෙනි සංඛ්‍යාව කියන්නේ 60යි. එහෙනම් 60 ධන මේ දෙන්නගේ වෙනසින් මේ 65යි 60යි වෙනස තියෙනවනේ මේ දෙන්නගේ වෙනසින්
ඒ කියන්නේ 65 ඍණ 60 හරි මෙන්න මේ දෙන්නගේ වෙනසින් 15යි 16යි අතර ඉලක්කයක් තමයි 15.75 මේ දෙන්න අතර වෙනසින් මම ගන්නවා 0.75. දොන්න මේ දවස් 65යි 60යි. හරි. උතර මං ගත්තොත් එහෙම 60 ධන 0.75 වතාවක් 5 අපි බලමු 0.75 වතාවක් 5 0.75 වැඩි කිරීම 5 3.75ක් එනවා. මෙන්න මේක 3.75ක් වෙනවා. 60යි 60යි 3යි කියන්නේ 63.75යි Q3. Q3 සමානයි 63.75. පැහැදිලි මම හිතන්නේ. right. එතකොට ඔබට පේනවා Q1 කියන්නේ 25යි. Q2 කියන්නේ 42.5යි. Q3 කියන්නේ 63.75යි. පැහැදිලි මම හිතන්නේ. අපි ඊළඟ ගැටලුවට යමු. කලින් දත්ත ටිකම තියෙන්නේ අන්තଃචතුස්තක පරාසය ගණනය කරන්න. right. අපි දන්නා පුතේ මේ අන්තଃචතුස්තක පරාසයට අපි කියනවා ඩෙල්ටා Q කියලා. මෙන්න මේ ඩෙල්ටා Q සමානයි Q3 ගෙන් අඩු කරන්න ඕනේ Q1. ඒ කියන්නේ තුන්වෙනි චතුර්ථකයෙන් පළවෙනි චතුර්ථකය අඩු කරාම මට ලැබෙනවා පුතේ ඩෙල්ටා Q නේද? එතකොට මං ගියොත් එහෙම මෙන්න මේ ඩෙල්ටා Q හොයන්න අපි Q3 එකගේ තමයි 63.75යි. මේක කොපි කරගන්න එකක්. copy Q1 25යි. Q1 25යි. අඩු කරනවා 25ක් ඩෙල්ටා Q අපි ගත්තොත් එහෙම මේක සුළු කරලා බලමු අපි 63.75න් 75න් මම අඩු කරනවා 63.75න් අඩු කරනවා මම 25ක් 63.75න් මම අඩු කරනවා 25ක් මට එනවා 38.75ක්. හරි මේක ඩෙල්ටා Q එහෙම නැත්නම් අන්තःචතුස්තක පරාසය. ඩෙල්ටා Q එහෙම නැත්නම් අන්තःචතුස්තක පරාසය තමයි අපි මෙන්න මේ ඩෙල්ටා Q කියලා කියන්නේ. මෙම අවසාන ලකුණ මෙන්න මෙච්චරක් කියලා දීලා තියෙනවා නම් මෙන්න මේක පාවිච්චි කරලා අවසාන ලකුණ වල මධ්‍යන්නේ ගණනය කරන්න. පැහැදිලිද? right. පුතේ අපි සිග්මා i සමානයි 1 සිට 20 දක්වා කියන එකේ තේරුම පළවෙනි දත්තයේ සිට 25 වෙනි පළවෙනි දත්තයේ සිට 20 දත්තය දක්වා මෙන්න මේ x ලගේ මෙන්න මේ දත්තවල එකතුව කියන්නේ. right. මට එතකොට පොඩි අර්ථ දැක්වීමක් තියෙනවා. මධ්‍යන්නේ කියලා කියන්නේ මධ්‍යන්නේ මම x බා කියලා කිව්වොත් x බා සමානයි සිග්මා i සමානයි 1 සිට n දක්වා xi බෙදීම n. ඒ කියන්නේ දත්ත ටිකේ එකතුව බෙදීම දත්ත ගාන තමයි මධ්‍යන්නය වෙන්නේ. right. එහෙනම් මේකේ ගත්තොත් එහෙනම් මට මෙන්න මෙයාගේ මධ්‍යන්නය වෙන්නේ x බා සමානයි සිග්මා i සමානයි 1 සිට 20 දක්වා දත්තවල එකතුව අරගෙන පළවෙනි දත්තයේ සිට 20 වෙනි දත්තය දක්වා දත්තවල එකතුව අරගෙන මම මෙන්න මේක බෙදනවා දත්ත ගාණයෙන් කීයද 20.
පැහැදිලි මම හිතන්නේ. right අපි එනම් බලමු. right අපිට දෙන xi ඍණ 45 සමානයි ඍණ 5යි. xi ඍණ 45 සමානයි ඍණ 5යි. right xi ඍණ 45 සමානයි ඍණ 5යි. සිග්මා i සමානයි 1 සිට 20 දක්වා right මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. බලමු. සිග්මා i සමාන 1 සිට 20 දක්වා xi ඍණ 45 සමාන ඍණ 5යි. හරි. මම මොකද කරන්නේ දැන් මෙන්න මෙයාව මේකෙන් ගුණ කරනවා මෙයාව මේකෙන් ගුණ කරනවා. හරි. එතකොට මට එනවා සිග්මා i සමානයි 1 සිට 20 දක්වා xi ඍණ සිග්මා i සමානයි 1 සිට 20 දක්වා 45 සමානයි ඍණ 5යි. පැහැදිලිද? right. දරුවනේ මට මේ සිග්මා ලකුණට පිටින් පූර්ණ සංඛ්‍යා තිබ්බොත් මේ සිග්මා ලකුණට පිටින් පූර්ණ සංඛ්‍යා තිබ්බොත් මට හැකියාවක් තියෙනවා මේ පූර්ණ සංඛ්‍යාව සිග්මාගෙන් එළියට ගන්න. පැහැදිලිද? දැන් මම ගත්තොත් එහෙම මෙන්න මෙයාගෙන් මේක එළියට ගන්න හැකියාව තියෙනවා. එතකොට මම ගත්තොත් එහෙම සිග්මා i සමානයි 1 සිට 20 දක්වා xi ඍණ මෙන්න මේ 45 එළියට එනවත් එක්කම වැඩි කිරීමේ ලකුණක් දානවා මම. මේ පූර්ණ සංඛ්‍යාව එළියට එනවත් එක්කම වැඩි කිරීමේ ලකුණක් දානවා මම මෙතනට. දාලා පුතේ මොකද කරන්නේ? මෙතන ඉඳලා මෙතනට තියෙන දත්ත ගාන තියෙනවනේ. එකේ ඉඳලා 20ට දත්ත කීයක් තියෙනවද? එකේ ඉඳලා 20ට දත්ත 20යි නේ. එහෙනම් මම මෙතනට දානවා 1 සිට 20 දක්වා දත්ත 20 සමානයි ඍණ 5යි. පැහැදිලිද? මේ පූර්ණ සංඛ්‍යාව එළියට එනවත් එක්කම මේ සිග්මා ලකුණ තනියම තියන්නේ නැහැ මම. මේ පූර්ණ සංඛ්‍යාව එළියට එනවත් එක්කම සිග්මාගේ මේ i සමාන 1 සිට 20 දක්වා කියන කෑල්ල තනියම තියන්නේ නැහැ. ඒ වෙනුවට මම 1 ඉඳලා 20 දක්වා දත්ත 20ක් තියෙනවා කියලා මෙන්න මෙහෙම දානවා. පැහැදිලිද? right. එතකොට මට මෙන්න මේ කෑල්ල සුළු කරොත් 450යි දෙකෙන් කියන්නේ 900 සමානයි ඍණ 5යි. සිග්මා i සමානයි 1 සිට 20 දක්වා xi right මේක අනිත් පැත්තට යනවා. එතකොට මට එනවා සිග්මා i සමානයි 1 සිට 20 දක්වා xi සමානයි ධන 900යි අනිත් පැත්තට ගියාම ඍණ 5 සිග්මා i සමානයි 1 සිට 20 දක්වා xi සමානයි 895යි. right. දැන් මෙන්න මේ දත්ත ටිකේ එකතු මට 895ක් කියලා අවිලා තියෙනවා පුතේ. දැන් මට මම මෙන්න මේ දෙපැත්තම මම දෙපසම බෙදනවා 20න් බෙදනවා. උතර මට එනවා සිග්මා i සමානයි 1 සිට 20 දක්වා xi බෙදීම 20 සමානයි 895 බෙදීම 20. එතකොට මට එනවා මෙන්න මෙතන මෙන්න මේකට මට ලියන්න පුළුවන් x බාර් කියලා මධ්‍යන්නේ 895 අපි 20න් බෙදමු. අපිට එනවා 44.75 44.75ක් එනවා x බාර්. හරි බලමු මධ්‍යන්නේ 44.75. හරි මෙම අවසාන වල ලකුණු මධ්‍යන්නේ අඩු බැවින්
ඒවා ප්‍රමිතිකරණය කළ යුතු බවත් පරීක්ෂකයන් තීරණය කරයි. පහත් සඳහන් ප්‍රමිතිකරණ ක්‍රම මගින් ලබාගත් ප්‍රමිති ලකුණු වල මධ්‍යහ්නය C කොටසේ ලබාගත් මධ්‍යහ්නයේ භාවිත කර සත්‍යාපනය කරමින් ගණනය කරන්න. සෑම ලකුණකටම 5ක් එකතු කිරීම. right. එතකොට C කොටසේ තියෙනවා right. මෙන්න මේකනේ. සෑම ලකුණකට 5ක් එකතු කිරීම. right. අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම. සෑම ලකුණකටම අපි ගත්තොත් එහෙම ලකුණු වල i සමානයි 1 සිට n දක්වා xi කියන පුතේ ලකුණු ටික එකතුවනේ. අපි 1 සිට මේක 20 කියලා ගමුකෝ අපිනේ. 1 සිට 20 දක්වා xi. මේ තමයි ලකුණු ටික එකතුව. පළවෙනි දත්තයේ සිට 20 වෙනි දත්තය දක්වා දත්තවල එකතුව කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. එහෙනම් අපි ගත්තොත් එහෙම සෑම දත්තයකටම 5ක් එකතු කළ විට මේ සෑම xiටම 5ක් එකතු කළ විට මධ්‍යහ්නය හොයන්න මම මේක බෙදනවා කීයෙන්ද? දත්ත ගානේ 20. මේ තියෙන අලුත් එකතුව. හරි? බලන්න පුතේ මේ තියෙන අලුත් එකතුව මේ සෑම දත්තයකට 5 බැගින් එකතු කළ විට අපි මේක බෙදනවා දත්ත ගානේ 20. මම ලියනවා 9x bar. right. එතකොට මට මේ 20 මේකටයි දෙකටම පොදුයි. නේද? මේ 20 මේකටයි දෙකටම පොදුයි. මේ හරය මෙන්න මෙතන මේ තියෙන හරය තමයි පොදු වෙලා තියෙන්නේ. හරය පොදු නිසා මේ හරය මෙයාටත් අයිති මෙයාටත් අයිති. හරි. එතකොට මම ගත්තොත් එහෙම සිග්මා i සමානයි 1 සිට 20 දක්වා xi බෙදීම 20 ධන සිග්මා i සමානයි 1 සිට 20 දක්වා 5 බෙදීම 20. හරි. එතකොට මම මෙන්න මේ අගය මට කියන්න පුළුවන් කලින් එකේ x bar. කලින් x bar පෙර x bar. ධන මම මෙන්න මේ 5 එළියට දානවා. මෙන්න මේ 5 එළියට දානවා. වැඩි කිරීම එතකොට ඉතුරු වෙන පුතේ කොච්චරද මෙන්න මේකනේ සිග්මා i සමානයි 1 සිට 20 දක්වා කියලා. මට මේක මෙහෙම තියනවද? නෑ. මේ ලකුණ මම මෙහෙම තියන්නේ 1 ඉඳලා 20 දක්වා දත්ත කීයද? 20යි. එහෙනම් මම මොකද කරන්නේ? මෙන්න මෙයාව වෙනුවට දානවා 20. බෙදීම 20යි. එහෙනම් 9x bar. එහෙනම් මට එනවා පෙර x bar අපි කලින් x bar හෙව්වා. කලින් x bar 44.75යි මේ 44.75යි 44.75යි 20ට 20ක් කැපුණා 5යි අපිට එනවා 9x bar සමානයි 49.75යි. ඔය සෑම ලකුණකටම 5 බැගින් එකතු කරාට පස්සේ දරුවනේ. හරි. ගානේ අය කියනවා සෑම අවසාන ලකුණක්ම 110කින් වැඩි කිරීම. ඒ කියන්නේ හැම xi කෙනෙක්ම 110කින් වැඩි කරනවා. දරුවනේ බලන්න 110කින් වැඩි කරනවා කියන්නේ දැන් තිබ්බේ 100යි නම් අලුතෙන් තියනවා 110ක්. හරි 120කින් වැඩි කරා කිව්වොත් දැන් තියෙන්නේ 100යි අලුතෙන් තියෙනවා 120ක්. 110කින් අඩු කරා කිව්වොත් මොකද වෙන්නේ? 110න් අඩු කරා කිව්වොත් එහෙම 90යි. පැහැදිලිද? right. එහෙනම් සෑම අවසාන ලකුණක්ම 110කින් වැඩි කිරීම. මේ හැම ලකුණක්ම පුතේ 110කින් වැඩි කිරීම. එහෙනම් අපි ගත්තොත් එහෙම සෑම ලකුණක්ම 110කින් වැඩි කළ විට සියයට 10කින්
වැඩි කළ විට නව x බා සමානයි අලුත් x බා සමානයි කියද අපිට සිග්මා i සමානයි 1 සිට 20 දක්වා xi මේ තමයි දත්ත ටිකේ එකතුව. පැහැදිලිද? මේ තියෙන දත්තවල එකතුව. මම මෙන්න මේ දත්තවල එකතුව 110කින් වැඩි කරනවා. දැන් මම මෙයාගේ අලුත් එකතුව ගන්න යන්නේ මේ 9x බා හොයන්න යද්දි පුතේ අලුත් එකතුව. ඒ කියන්නේ මෙන්න මේ xi ව 100ෙන් බෙදලා 110ෙන් වැඩි කරනවා. අලුත් එකතුව තමයි එතකොට එන්නේ. මේ තියෙන උඩ තියෙන අලුත් එකතුව මේක දත්ත ගාණයෙන් බෙදනවා මම 20න්. මට එනවා එතකොට මට එනවා මේ තියෙන අලුත් එකතුව දත්ත ගාන සිග්මා i සමාන 1 සිට 20 දක්වා xi 110 100ෙන් බෙදුවාම 1.1 20ෙන් මේ පැත්තට එනවා 9x බා සමානයි 1.1 වතාවක් සිග්මා i සමානයි 1 සිට 20 දක්වා xi බෙදීම 20 මේ තියෙන්නේ මම අර c කොටසේ හොයපු x බා නේද? මේ තියෙන්නේ මම අර c කොටසේ හොයපු මධ්‍යයන්නේ නේද? මං c කොටසේ හොයපු මධ්‍යයන්නේ දරුවනේ 44.75. හරි මේක වැඩි කරනවා 1.1 9x බා 1.1 වැඩි කරනවා මෙන්න මේ කලින් x බාගේ. එතකොට මට එනවා 44.75 වැඩි කරනවා 1.1න් අපිට එනවා 49.225 49.225 2.25 හරි පැහැදිලි මං හිතන්නේ. අපි ඉදිරියට ගියොත් එහෙම ඉහත කොටසේ සොයාගත් අන්තස්චතුස්ක පරාසය D1 කොටසේ නොනද D2 කොටසේ වෙනස් වන බව පෙන්වන්න. right. එතකොට මම ගත්තොත් එහෙම අන්තස්චතුස්ක පරාසය. හරි. මම මෙන්න මේ ක්‍රියාවලියේදී අපිට අන්තස්චතුස්ක පරාසය වල 38.75යි. අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන මම මෙන්න මේ ස්ලයිඩ් එක මෙහෙමම ගන්න බලන්න. අපිට අලුත් අන්තස්චතුස්ක පරාස මේ ආකාර දෙකේදී right වෙනස් වන බව පෙන්වන්න ඕන. හරි දත්ත පේලිය තියෙනවා. right අයින් කරමු. දැන් මේක තමයි අපේ කලින් ඇත්තම දත්ත ටික. හරි. දැන් අපිට කියලා තියෙනවා මෙන්න මෙතන කියලා තිබ්බා සෑම ලකුණකටම පහක් එකතු කිරීම. හරි.
දැන් මම මේ සෑම ලකුණකට 5ක් එකතු කරොත් එහෙම මෙන්න මෙයාගේ අලුත් එකතුව 9 පස්වෙනියත් සමානයි. අලුත් 5 වෙනි தත්ත්වය 25ට 5ක් එකතු කරොත් 30යි. 9 6 වෙනියා 25ට 5ක් එකතු කරොත් 30යි. එතකොට මට 9 Q1 එන්නේ අලුත් 5 වෙනියා 30යි ධන මේ දෙන්නගේ වෙනසින් ඒ කියන්නේ 30 ඍණ 30න් කීයද 0.25 30 ඍණ 30න් 0.25ක්. හැබැයි මේ ඔක්කොම කොටස බිඳුවක් වෙනවා. 9 Q1 සමානයි 30යි. මේ පහක් එකතු කරාට පස්සේ හරි අපි බලමු 9 Q3 අලුත් Q3 right Q3 හොයද්දී 9 15 වෙනි දත්තය 9 15 වෙනි දත්තය 60ට 5ක් එකතු කරාම 65යි 9 16 වෙනි දත්තය 9 16 වෙනි දත්තය 65යි 5යි 70යි 60ට 5ක් එකතු කරාම 65යි 65ට 5ක් එකතු කරාම 70යි. පැහැදිලිද? right එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ 9 Q3 සමානයි අලුත් Q3 සමානයි අලුත් 15 වෙනි දත්තය ඒ කියන්නේ 65 ධන මේ අලුත් 16 වෙනි දත්තයයි අලුත් 15 වෙනි දත්තය අතර වෙනසින් ඒ කියන්නේ 70 රින් 65න් 65න් කොච්චරද 70 රින් 65න් 0.75 ඒ කියන්නේ අපිට නෝ මෙතන 5යි වෙනස 5යි 0.75 වැඩි කරනවා 5න් 3.75යි 65යි 5යි 3යි 8යි 68.75යි 9 Q3 68.75යි අපි ගත්තොත් එහෙම 9 අන්තක් චතුස්තක පරාසය සමානයි 68.75න් අඩු කරනවා 30ක් එනවා කීයක් දෙන්නේ 8න් බිඳුවක් 8යි 6න් 3ක් 3යි 38.75යි එවනම් මෙතනදී right මෙතනදී ඩෙල්ටා Q වෙනස් වී නැත right ඩෙල්ටා Q වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ හැම ලකුණකටම එකම ගාණක් එකතු කරා කියලා අන්තස්ථතුස්තක පරාසය වෙනස් වෙන්නේ නැහැ. අපි බලමු දැන් මේ හැම ලකුණක්ම 10%කින් වැඩි කරාට පස්සේ 10%කින් වැඩි කරාට පස්සේ හැම ලකුණක්ම right හරි දැන් අපි ගත්තොත් එහෙම ඔන්න අර උඩ තිබ්බ කතන්දරේම තියෙනවා. අපි ගත්තොත් එහෙම දැන් සෑම දත්තයක්ම 10%කින් වැඩි කරාට පස්සේ තේරෙනවද සෑම දත්තයක් පුතේ කීයෙන් වැඩි කරාමද 10%කින් වැඩි කරාම එහෙනම් මෙන්න මේ දෙන්නම 10%කින් කියන්නේ 110ක් 110කින් වැඩි වෙනවා කියන්නේ මේ 110කින් වැඩි වෙනවා කියන්නේ කීයද 1.1කින් ගුණ වෙනවා නේ 110කින් වැඩි වෙනවා කියන්නේ අලුත් අගය
110යි 110 කියන්නේ 1.1 වැඩි වෙනවා. මේ අලුත් 10%කින් වැඩි වෙනවා කියන්නේ 1.1කින් වැඩි වෙනවානේ. එහෙනම් 25 1.1කින් වැඩි වුණොත් රයිට් බලමු. 9 5 වෙනි දත්තය 9 6 වෙනි දත්තය මේ අලුත් 5 වෙනි දත්තය අලුත් 6 වෙනි දත්තය. ඒ කියන්නේ මෙන්න මේ 25 100ට 110න් වැඩි වෙනවා. මෙන්න මේ 25 100ට 110න් වැඩි වෙනවා. 100ට 110 කියන්නේ 1.1යිනේ. එහෙනම් අපි 25 1.1කින් වැඩි කරමු බලන්න. 25 1.1කින් 27.5යි. එහෙනම් 27.5යි 27.5යි. එහෙමනම් 9 Q1 110කින් වැඩි කරාම 9 Q1 පස්වෙනි දත්තය කියන්නේ 27.5 ධන 0.25 වතාවක් 27.5න් අඩු කරනවා 27.5 ඒ කියන්නේ මේ මුළු කෑල්ල මේක බිඳුවක් වෙන්න නිසා මේ මුළු කෑල්ලම බිඳුවයි අපිට එනවා Q1 සමානයි 27.5යි. Q1 ගේ අලුත් Q1 ඒ කියන්නේ 110කින් වැඩි කළ විට Q1 110කින් වැඩි කළ විට 110කින් වැඩි කරාම Q1 මෙන්න අගය තියෙනවා. පැහැදිලිද? right. එතකොට 110කින් දැන් මේ ටික වැඩක් නැහැ. අපි ගත්තොත් මෙන්න මේ කෑල්ල 60 100ට 10 කියන්නේ 60 වැඩි වෙනවා 1.1. මේක 1.1 මේක 1.1 වැඩි වෙනවා. 60 වැඩි වෙනවා 1.1. 66යි 65යි 65 වැඩි වෙනවා 1.1කින් 71.5යි. මේක 9 15 වෙනි දත්තය මේක 9 16 වෙනි දත්තය. එහෙමනම් මට 9 Q3 110කින් වැඩි කරාම අලුත් Q3 15 වෙනි දත්තය කියන්නේ 66 ධන මෙන්න මේ දෙන්නගේ වෙනසින් 71.5 ඍණ 66 මේ දෙන්නගේ වෙනසින් කොච්චරද? 0.75 මේ දෙන්නගේ වෙනසින් 0.75. අපි ගත්තොත් එහෙම 71.5 ඍණ 66 71.5 ඍණ 66 මේක වැඩි කරනවා මේන උත්තර වැඩි කරනවා 0.75න් 4.125යි 4.125 වැඩි දට එකතු කරනවා 66. අපිට එනවා 70.125යි 70. මම දැන් හොයනවා 110කින් වැඩි කළ විට ඩෙල්ටා Q එහෙම නැත්නම් අන්තර්චතුස්ක පරාසය මම Q3 ගෙන් අඩු කරනවා අලුත් Q3 ගෙන් Q1 අඩු කරනවා 70.125යි 70.125 අඩු කරනවා අලුත් Q1 27.5යි 27.5යි 70.125න් 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 අඩු කරනවා 27.5 42.625. එහෙනම් ඩෙල්ටා Q 110කින් වැඩි කළ ඩෙල්ටා Q
10%කින් වැඩි කළ විට මෙය පෙර ඩෙල්ටා Qට සමාන නැත. එවනම් දරුවනේ අපි ගත්තොත් එහෙම මේ ඩෙල්ටා Q වල දෙන්න අපිට යම්කිසි දත්ත සමූහයකට නිශ්චිත අගයක් එකතු කරොත් හෝ නිශ්චිත අගයක් අඩු කරොත්, ඒ කියන්නේ සෑම දත්තයකට 5 බැගින් එකතු කරොත් 2 බැගින් අඩු කරොත් වගේ දෙයක් කරොත් ඩෙල්ටා Q මුලින් තිබ්බ ඩෙල්ටා Qට සමානයි. හැබැයි 100ට ගානකින් වැඩි හරි 100ට ගානකින් අඩු හරි කරොත් අපිට ඩෙල්ටා Q ගියාගේ මොකද වෙන්නේ? අර මුලින් තිබ්බ ඩෙල්ටා Qට සමාන වෙන්නේ නැහැ. එහෙනම් දරුවනේ අපි මීළඟ වීඩියෝ එකකින් තවත් මේ ප්‍රශ්න පත්‍රයේ මීළඟ ගැටලුවට යොමු වෙමු.